සාදු 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 නමස්කාර වේවා බුදුරුවනට සැමදා බුදු හිමි සරණ යමි. නමස්කාර වේවා ධම්රුවනට සැමදා සදහම් සරණ යමි. නමස්කාර වේවා සංඝරුවනට සැමදා මහා සංඝ සරණ යමි. නමස්කාර වේවා තුනුරුවනට සැමදා තිසරණ සරණ යමි. සාදු සාදු සාදු. අපගේ පරම පූජනීය ගුරු දේවෝත්තම කල්යාණ මිත්‍ර පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට අපගේ নমස්කාරය වේවා. සාදු සාදු සාදු. ශ්‍රද්ධාවන්ත පින්වත්නි, මේ ලෝකයේ මිනිසෙකුට බුදුරජාණන් වහන්සේ නමකගේ ධර්මය අහන්ට ලැබෙන එක ඉතාමත් දුර්ලභ කාරණයක්. ඉතින් ඒ නිසා ඒක හැම කාලෙම හැමදාම ලැබෙන එකක් නෙවෙයි. ඉතින් ඒ නිසා මේ ලෝකේ කොයි හරි තැනක සිටින කෙනෙකුට බුදුරජාණන් වහන්සේගේ ධර්මය අහන්ට සැලසෙන්නේ මාධ්‍ය තුලින් මේ ධර්ම දේශනා විකාශනය කරන්නට මේ පින්වතුන් දායකත්වයේ දරන නිසා. ඉතින් අද දවසේ මේ උතුම් ධර්ම දේශනාවේ දායකත්වයේ දරන්නේ ධර්ම දානී කොටස්කරුවන් බවට පත්වන්නේ ඇමරිකාවේ පදිංචි පින්වත් චතුරංග රණසිංහ පුතා සහ කාවින්දී රණසිංහ දියණිය විසින්. අද දිනට 64 වෙන වියට විය ලබන පින්වත් ගංගොඩවිල ධම්මදීපා මේනින් වහන්සේ උදෙසා සිත ප්‍රාර්ථනා කරන්නට දීර්ඝායුෂ සම්පන්නියත් ධර්මාවබෝධයත් පිණිස සිත පතන්න තමයි මේ දරුවන් මේ පින්කම සිද්ධ කරන්නේ. ඉතින් ඒ නිසා ඊටාම සන්තෝෂයටපත් වෙන්න ධර්ම දානී කොටස්කරුවන් බවට පත්වීම ගැන යන්තාක් දෙනා මේ ධර්ම දේශනාව අහනවද? ඔවුන් ජීවිතයට යහපත සලසා ගන්නවද? ඒ සෑම මොහොතකම ධර්ම දානීය දෙන පින්වතුන්ට අප්‍රමාණ පින සැලසෙනවා. පින්වතුනි, ධර්ම දානී එක්කෝ තමන් ධර්මයේ දේශනා කරන්න ඕන. එතකොට එයත් ධර්ම දානී කොටස් ඒ ධර්ම දානී සිද්ධ කරන කෙනෙක්. මානව කන් යොමු කරගෙන ධර්මය අහන්න ඕන. එයත් ධර්ම දානී පින රැස් කරගන්න කෙනෙක්. ඊට පස්සේ අන් අයට ධර්මය අහන්න සලස්වන්න ඕන. ඒකත් ධර්ම දානී කොටස්කරුවන් බවට පත්වීමේ ක්‍රමයක්. මේ විදිහට ජීවිතේට පින් රැස් කරගන්න පුළුවන්. ඉතින් පින්වතුනි, මම කල්පනා කළා අද දවසේ මේ පින්වතුන්ට ඉතාමත් වටිනා දහම් කාරණාවක් කියලා දෙන්න ඕන කියලා. මොකද පසුගිය කාලේ පින්වතුනි අපි කතා කළා සත්‍තිස් බෝධිපාශික ධර්ම ගැන. අපි ධර්ම දේශනා මාලාවක් සිද්ධ කළා. එතකොට ඒ තියෙන්නේ නිවන් මාර්ගය. නිවන් මාර්ගය තමයි සත්‍තිස් බෝධිපාශික ධර්ම වලින් කියවෙන්නේ. ඒ කියන්නේ සතර සතිපට්ඨානෙ, සතර සම්‍යක් ප්‍රධාන වීරිය, සතර ඉරිදිපාද, පංච ඉන්ද්‍රිය, පංච බල, ඊළඟට සත්ව බොජ්ජංග ආර්ය ශ්‍රැංක මාර්ගය. ඉතින් මේ ධර්ම දේශනා අපතේ ගිය දේවල් නෙවෙයි. පළමුවෙන්ම අපි පින් රැස් කරගත්තා ඒ ධර්ම දේශනා ඒ දහම් කරුණු ගැන හිතලා
දහම් කරුණු හොයලා අපි ගොඩාක් ඒ කෙරෙහි යොමු වෙලා අපිට පින රැස් වුණා. ඊළඟට ධර්මයට කැමති පින්වතුන් මේක ශ්‍රවණය කළා. ඒකට පසක තැබේවා බොහෝ දේවල් පසක තැබේවා මේ පින්වතුන්ට කාරණාවක් කියන්න මම හදිසියේ මට මොන ගැහුණ මේ දරුවෙක් මං හිතන්නේ ඉස්කෝලේ 2 වසර වගේ 1 වසර හෝ 2 වසර මේ දරුවා අපිව දැක්ක ගමන් ස්වාමීනි බෝධිපාශික ධර්ම මේ තාත්තා තමයි කිව්වේ මේ අපේ පුතා අය පාඩම් කරගෙන ස්වාමීන් වහන්සේ කියනවා. ඊට පස්සේ මම කිව්වා කියන්න කියලා. දැන් පොඩි එක්කෙනා ලැජ්ජයි ඉතින්. ඊට පස්සේ කොලේක ලියලා ගෙනත් දුන්නා. අර චූටි බබා මේ ඉස්කෝලේ 1 වසර හෝ 2 වසර වෙන්න ඇති. ලියලා ගෙනත් දුන්නා. ඒකට අපි ඉස්කෝලේ 1 වසර 2 වසර ඉන්න කාලේ අපි බෝධිපාශික ධර්ම දන්නවද? 4 සතිපට්ඨානයේ 4 සම්‍යක් ප්‍රධාන වීරිය 4 ඉරිදිපාද පංච ඉන්ද්‍රිය පංච බල සත්බුද්ධංග ආර්ය අෂ්ටාංග මාර්ග කියලා අපි ඒවා දන්නවද? එහෙනම් ඒ වචන ටික මතක තියාගත්තා කොච්චර යහපතක්ද? ඒ නිසා පින් තියන අය පුංචි දරුවන් අතර හෝ ඉන්න පුළුවන්. එක බණපදයක් මතක තියාගත්තත් ඒක බොහෝ දෙනාට හිතසුව පිණිස පවතිනවා. මේ ලෝකේ තවම ධර්මයේ අතුරුදහන් වෙලා නැහැ. බුද්ධ ශාසනය අතුරුදහන් වෙලා නැහැ. නිසා කොහේ හරි කොතනක හරි කෙනෙක් මේ බුද්ධ ශාසනය පිහිට ගන්න කෙනෙක් ඉන්නවා. ඉතින් ඒ අයට මඟ වරදින්න එපා කියන අදහසෙන් කරුණාවෙන් මෛත්‍රියෙන් මේ ධර්මයේ දේශනා කරන්නේ. මේ අහිංසක මිනිසුන්ට ධර්මයේ හොයන මිනිසුන්ට මුලා නොවි බුදු කෙනෙකුගේ ශාසනය පිහිට ලැබෙන්න මොකද්ද තියෙන්නේ ක්‍රමයක්? ඒ සෑම ක්‍රමයකින්ම ඔබට ධර්මයේ දෙන්න ඉතාමත් අනුකම්පාවක් අපගේ පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට තියෙනවා. නිසා ලොකු ස්වාමීන් වහන්සේ අනේක ප්‍රකාරයෙන් මේ පිරිසුදු ශ්‍රී සද්ධර්මය මේ පින්වතුන්ට පීඨ පිළිසරණ සලසා ගන්නට දායාද කරන්න අප්‍රමාණ වෙහෙසක් ගන්නවා. ඉතින් පින්වතුනි නිවන් මාර්ගයක් දියුණු කර ගන්නටත් ඒ වගේම හරියට පිනක් දහමක් කර ගන්නටත් එයාගේ දෘෂ්ටිය බලපානවා. ඕනම දෙයක් තියෙන්නේ දෘෂ්ටියත් එක්ක. නිවන් දකින්න මාර්ගයටත් දෘෂ්ටියක් බලපානවා. ඒකට කියනවා සම්මා දිට්ඨිය කියලා. ඊළඟට මේ සතර අපායේ වැටි වැටි යන මේ ගමනටත් දෘෂ්ටියක් බලපානවා. ඒකට කියනවා මිත්‍යා දෘෂ්ටිය කියලා. සුගතිය යන විදිහට ජීවිතය හැදෙන්නටත් යම් දෘෂ්ටියක් බලපානවා. ඒකටත් කියනවා ලෞකික සම්මා දිට්ඨිය කියලා. ඉතින් මේ විදිහට පින්වතුනි මේ තමන්ගේ දෘෂ්ටිය, ඒ කියන්නේ හිතේ තියෙන දැක්ම, ඒ කියන්නේ යාගේ තියෙන කල්පනා ශක්තිය මෙහෙවන පාර, එයාගේ ආකල්ප සම්පත්තිය කියන එක හරියට තිබ්බේ නැත්නම් එයාට හැම දෙයක්ම වරදිනවා. වැඩි ඕනේ නිවන් දැකීම පින් කිරීම ගැන කවර කතාවද? පෞල් ජීවිතයක් ගත කරන්නටත් නිවැරදි ඒ අයට ඒ අය ගැන දැක්මක් ඕන. ගෙදරක සැනසෙල්ලේ ඉන්න දරුවෝ ගැන දෙමව්පියන්ට දැක්මක් ඕන. දෙමව්පියෝ ගැන දරුවන්ට දැක්මක් ඕන. ගුරුවරුන්ට ශිෂ්‍යයෝ ගැන දැක්මක් ඕන. ශිෂ්‍යයන්ට ගුරුවරු ගැන දැක්මක් ඕන. එතකොට තමයි එයාලගේ ජීවිතේ හරියට ගොඩනගාගෙන යන්න පුළුවන් වෙන්නේ. ඒ නිසා වැරදි කණ්ණාඩි දාගත්තට පස්සේ හැම දෙයක්ම වැරදියට පේනවා. දැක්ම වැරද්ද තියෙනවා. ඔන්න මම උදාහරණයක් කියන්න සමහර වෙලාවට සමහර සූත්‍ර දේශනාවල අර්ථ හොඳට හිතට යන්න ඕන නිසා සමහරවිට අපි කාන්තාවන්ගේ අගුණෙම කියන අවස්ථා තියෙනවා. කාන්තාවගේ සමස්තයක් නෙවෙයිනේ. සමස්තයක් නෙවෙයි. අඩුපාඩු තියෙන අයගේ අඩුපාඩු ගන්නවා උදාහරණයක් වශයෙන්. ඒක ගන්නේ අර දහං කාරණාව හොඳට ඉස්මතු වෙන්න ඕන නිසා. එතකොට මොකද කරන්නේ? ඒකේ අන්න අර අඩුපාඩුවට අපිට බැන්නා කියලා ගන්නවා. ඒ කණ්ණාඩියක් දැම්මා. මේ හාමුදුරුව අපිට බහිනවා
කියලා. සමහරවිට එහෙම අවවාද කරලා ඊළඟට මේ තියෙන මේ හැම කෙනාගේම බැනුම් අහන, දොස් අහන, නිന്ദාපාස විඳින මේ ජීවිතවලින් ගැලවිලා පිරිමියාටත් වැඩිය ඉහළ දිව්‍ය ලෝකවල, ඉහළ සුගතිවල, ඉහළ මාර්ගඵලවල හික්මෙන්න මේන මේ ගුණධර්ම පුරුදු කරන්න කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරපු ගුණධර්ම ප්‍රතිපදා විස්තර කරනවා. යන්නේ නැහැ හිතට. ඉස්සලාම දැම්ම කන්නාඩිය අපිට බයිනවා කියලා. ඒකට ධර්මය යන්නේ. දැන් ළඟදිමුත් මේ කවුරු හරි අම්මා කෙනෙක් අනේ අපිට බයිනවද දන්නේ හාමුදුරුවෝ කියලා වික්ෂෝපෙන් මේ කතා කරපු අවස්ථාවක් මට මතකයි. ඒකට දැන් අපි ගත්තොත් එහෙම ඔය මට මතකයි ගොඩාක් ඔය කැළමිලා ගිය කාලයක් තමයි ඔය මනාපකායක සූත්‍ර දේශනාවක් මම කරපු කාලයක්. ඒකේ තියෙනවා කාන්තාවෝ ස්වාමියාට වත්පිළිවෙත් කරගෙන වාසය කිරීම තුලින් ස්වාමියාද ඉක්මවලා දෙව්ලොව සුගති සම්පත් විඳින්න පුළුවන් කියලා. දැන් ওই දේශනාව කරලා අවුරුදු මහිතේ දෙකකටත් වැඩි ඇති. මටත් මතක නැහැ. ඊතනින් පස්සේ සතර පා විස්තර බුදු ගුණ ඊළඟට නිවන් මාර්ගයේ චතුරාර්ය සත්‍ය සත්‍යස් බෝධිපාශක ධර්ම සිය ගණන් ධර්ම දේශනා කළා. හිතට යන්නේ. හිතට යන්නේම අපිට බැන්නා. අර අවුරුදු 2-3කට කලින් උපමාවක් ගත්ත කතාවක්. ඇයි ඒ දෘෂ්ටිය වැරදුනා? දැක්මක් නැහැ. ඒ නිසා ඔය අමතර කාරණාවක් විදිහට මම විස්තර කළේ. පින්වතුනි හොඳට මතක තියාගන්න ඕන නිවන කරා යද්දී නම් නිවන කරා යද්දී හොඳ දැක්මක් ඕන. ඒ දැක්ම වැරදුනොත් ඉවරයි. ඒ දැක්ම වැරදීම නිසා තමයි එක එක ගුරුවරු හොයන්නේ. මෙතන හරියයිද දන්නේ නැහැ. මෙතන හරියයිද දන්නේ නැහැ. මෙතන හරියයිද දන්නේ නැහැ. ඒ හැම තැනම තියෙන දෘෂ්ටියේ චංචල බව. බණ ඇහුවත් දැන් YouTube එකෙන් ඉන්ටර්නෙට් එකෙන් ළමයි බණ අහනවානේ. ඒ මේ හාන්දුරුවන්ගෙන් අවබෝධ වෙයිද දන්නේ නැහැ. මේ හාන්දුරුවන්ගෙන් අවබෝධ වෙයිද දන්නේ නැහැ කියලා මේ එකින් එකට පැන මේ බණ ඇහිීමේ ඒ තියෙන්නේ දෘෂ්ටියේ චංචල බව. දෘෂ්ටිය ඍජු වුණොත් සම්මාදිට්ඨිය පිළිබඳ හොඳ දැක්මක් ආවොත් එයාට හොඳට ඇසිය යුතු බණ මොනවද? නැසිය යුතු බණ මොනවද? හොඳට තේරෙන්න ගන්නවා. තමා තුළින්ම තේරෙනවා. ඒ කවුරුත් කියන්න ඕනේ නැහැ යාට. ඉතින් ඒ නිසා මම කල්පනා කළා සම්මාදිට්ඨිය පිළිබඳවම ඒ පිළිබඳව පැහැදිලි දැක්මක් එන විදිහටම දහම් කරුණු ටිකක් අදත් කියන්න ඕන කියලා. ඉතින් ඒ නිසා මේ ධර්ම දේශනාව මේ අද සම්මාදිට්ඨිය ගැන විස්තර කරලා දෙන කාරණාව මනමින් ශ්‍රවණය කරන්න. මේක අතිශයින් උපකාරයි. තමන්ගේ පාර වරද්දන්නේ නැහැ. හොඳට නිවන් මාර්ගය කියන්නේ මොකද්ද? සම්මාදිට්ඨිය කියන්නේ මොකද්ද කියලා තේරෙනවා. දැන් ආර්ය අෂ්ටාංග මාර්ගයේ නිවන පිණිස තියෙන මාවත සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ආජීව, සම්මා වායාම, සම්මා සති, සම්මා සමාධි. එතකොට එහි පටන් ගන්න සම්මා දිට්ඨියනේ. එතකොට එන පළවෙනි අංගය ඕන. එතකොට සම්මා දිට්ඨිය කියන්නේ මොකද්ද කියලා හොඳට අපි තේරුම් ගන්න ඕන. නමුත් ගොඩාක් අය අල්ලන්නේ සම්මා දිට්ඨිය නෙවෙයි. සමාධිය. ඒ කියන්නේ නිවන් දකින්න ඕන නම් ඉක්මනට නිවන් දකින්න ඕන නම් කියලා අල්ලන්නේම සමාධියක්. ඒ කියන්නේ භාවනා. ඒතර භාවනා නිකම් බණක් හෝ පින්කමකට ගියොත් කවුරුත් මොකුත් කියන්නේ නැහැ. භාවනා පන්තිකට ගියොත් ඉක්මනට නිවන් දකින්න. ඒ කියන්නේ මිනිස්සුන්ගේ හිත ඇතුලේ අදහසක් තියෙනවා. භාවනාව තමයි නිවනට ළඟම තැන කියලා. භාවනාව තමයි නිවනට ළඟම තැන කියලා මේ මිනිසුන්ගේ අදහසක් තියෙනවා. නිවනට ළඟම පාර ආර්ය අෂ්ටාංග මාර්ගය කියන එක දන්නෝ කී දෙනෙක්ද? ඒ නිසා තමයි කාට හරි නිවන් දකින්න හෝ බුද්ධ ශාසනය පිහිට ගන්න ඕන කියලා ආසාව ඇතිවෙච්ච ගමන්ම එයාලා භාවනා පැත්තට භාවනාවට කරුණු හොයන්නේ එයාගේ හිතේ දෘෂ්ටියේ තියෙන යම්කිසි අපැහැදිලිකමක් නිසා.
එයාව කල්පනා කරන්න ඕන නිවනට මොකද්ද තියෙන මාවත. ඊ මාවත පිළිබඳව එයාගේ දැක්ම පිරිසිදු කරගන්න ඕන. දැන් පින්වතුනි නගරයකින් නගරයකට ගමකින් ගමකට යද්දී දැන් ළමයි ගොඩාක් ෆෝන් පාවිච්චි කරන නිසා මැප් එක දානවනේ. GPS දාලා තමයි යන්නේ. එතකොට එයාලත් යන්න කලින් පාර චෙක් කරනවා. පාර චෙක් කරනවා. කොච්චර වෙලාවක් ඇයිද කොහොමද යන්න තියෙන්නේ? ඊට පස්සේ ට්‍රැෆික් කොහෙද තියෙන්නේ? චෙක් කරනවා. ඊට පස්සේ මැප් එකට අනුව යනවා. තව අමතර පාරවල් මොනවද තියෙන්නේ? ඒ පාරට කොච්චර වෙලාවක්ද යන්නේ? චෙක් කරනවා. තින් රියදුරු මහතුරු මෙහෙම තමයි ගමන් යන්නේ. ඒකට ඉස්සර මතකයෙන් නම් වන්දනා නඩයක් යනවා කියනකොට හරි. ඉස්සලාම නුවරට යන්න තියෙනවා. නුවරින් අහවල් තැනට යන්න තියෙනවා. එහින් එදා යනකොට රෑවි එහි නවාතෙන් ගන්න වෙනවා කියලා ගමන ප්ලෑන් කරනවා. ඊට පස්සේ තමයි යන්නේ. ඔහේ පිස්සෝ වගේ වහන්නට නැගලා යන්නේ නැහැ. ගමනක් යද්දී වුණත් ප්ලෑන් එකක් තියෙනවා. ඒ නිසා නිවන් මාර්ගයේ යද්දී නිවන් මාර්ගය අනුගමනය කරන්න ඕන නම් නිවන් දකින්න ඕනේ නම් බුද්ධ ශාසනය පිහිට ගන්න ඕනේ නම් ඉස්සෙල්ලාම මාර්ගය ගැන හොඳ දැක්මකට එන්න. එතකොට වරදින්නේ නැහැ. ඊට පස්සේ පාර හරියට හොයාගත්තට පස්සේ හිමීට අඩියක් තිබ්බත් පාරේනේ. වැරදි පාරක ගව් ගානක් යනවට වැඩිය හරි පාරේ එක අඩියක් තියෙන එක වටිනවා. ඔන්න ආයසරයක් කියනවා මේ උපමාව. වැරදි පාරක ගව් ගානක් යනවට වැඩිය හරි පාරේ එක අඩියක් තියෙන එක වටිනවා. එතකොට ඔහු ඒ තමන්ගේ ගමනාන්තයට එක පියවරකින් හරි ලං වෙලා. වැරදි පාරේ ගව් ගානක් ගියා කියන්නේ හරි මාවතෙන් ගව් ගානක් ඈත් වෙලා. ඒ නිසා ආර්ය අෂ්ටාංගික මාර්ගය ගැන හොඳ තේරුමකට එන්න. පසුගිය කාලේ දේශනාවලින් සම්මා දිට්ඨිය ගැන ආර්ය අෂ්ටාංගික මාර්ගය ගැන බෝධිපාශික ධර්ම ගැන කොච්චරනම් විස්තර කියලා දුන්නද? ඒතකොට පින්වතුනි මම අද මේ විස්තරය කරන්න කල්පනා කළේ මහා චත්තාරීසක සූත්‍රයේ ඇසුරින්. බුදුරජාණන් වහන්සේ වදාලා ජේතවනේදී පින්වත් මහණෙනි අරියං වූ භික්ඛවේ සම්මා සමාධින් දේසිස්සාමි ස උපනිසං ස පරික්ඛාරං තං සුනාත සාදුකම් මනසිකාරවත භාසිස්සාමිති. පිරිකර සහිත වූ හේතු සහිත වූ උපනිශ්‍රේ සහිත වූ සම්මා සමාධිය ගැන දේශනා කරන්නම්. මං කිව්වේ දැන් ගොඩාක් අය සමාධියට භාවනාවට ආසයිනේ. බුදුරජාණන් වහන්සේ දේශනා කළා නිවනට උපකාරී වන සමාධිය ගැන දේශනා කරන්න. සම්මා සමාධිය. මොකද්ද පින්වත් මහණෙනි හේතු සහිත පිරිකර සහිත මේ සම්මා සමාධිය කියලා කියන්නේ. සම්මා දිට්ඨි සම්මා සංකප්පෝ සම්මා වාචා සම්මා කම්මන්තෝ සම්මා ආජීවෝ සම්මා වායාමෝ සම්මා සති. යාකෝ වික්ඛවේ ඉමෙහි සත්තංගේහි චිත්තස්ස ඒකග්ගතා පරික්ඛතා අයං උච්චති වික්ඛවේ අරියෝ සම්මා සමාධි ස උපනිසෝ ඉතිපි ස පරික්ඛාරෝ ඉතිපි. පින්වත් මහණෙනි පිරිකර සහිත හේතු සහිත කියන්නේ සම්මා සමාධි එකපාර හටගන්නේ. ඒකට තව කරුණ ඕන. ඒ කරුණ ටික තිබ්බොත් තමයි සම්මා සමාධිය හටගන්නේ. ඒ කරුණ ටික මොනවද කියලා මේ කියන්නේ. බුදුරජාන් වහන්සේ වදාලා සම්මා දිට්ඨි සම්මා සංකප්ප සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීව සම්මා වායාම සම්මා සති. එතකොට ආර්ය අෂ්ටාංග මාර්ගයේ මූලික කරුණු 7. සම්මා දිට්ඨි සම්මා සංකප්ප සම්මා වාචා සම්මා කම්මන්ත සම්මා ආජීව සම්මා වායාම සම්මා සති කියන අංග 7න් යුතු කෙනාගේ සිතේ එකඟ බවක් ඇද්ද? ඒක තමයි සම්මා සමාධිය කියලා කියන්නේ. එහෙනම් සම්මා සමාධියට හේතු 7ක් ඕන, උපකාර 7ක් ඕන, කරුණු 7කින් හිත එකඟ වෙන්න ඕන. ඒ තමයි සම්මා දිට්ඨිය ඕන, සම්මා සංකප්ප ඕන, සම්මා වාචා ඕන, සම්මා කම්මන්ත ඕන, සම්මා ආජීව ඕන, සම්මා වායාම ඕන, සම්මා සතිය. එතකොට
ආර්ය අෂ්ටාංගික මාර්ගයේ සම්මා සමාධිය පිරෙන්නේ වර මූලික කරුණු 7ත් එක්ක. ඒකයි ඒක අවසානෙට යෙදුවේ. සම්මා දිට්ඨියෙන් යුතු කෙනාට තමයි මේ මාර්ගය පැහැදිලි වෙන්නේ. ඇයි සම්මා දිට්ඨිය මුලට යෙදුවේ කියලා ඔබට හිතෙනවා නම් ඒ උත්තරය මෙතන තියෙනවා. ඉතින් බුදුරජාන් වහන්සේ වදාලා తත්‍ර භික්ඛවේ සම්මා දිට්ඨි පුබ්බංගමා හෝති. පින්වත් මහණෙනි පූර්වාංගය වෙන්නේ සම්මා දිට්ඨිය. පින්වතුනි ආර්ය අෂ්ටාංග මාර්ගයේ ගමන් කරන කෙනෙක් මහන්සි වෙන්න ඕනනේම පළමුවෙන්ම මහන්සි වෙන්න ඕන සම්මා දිට්ඨියට. සම්මා දිට්ඨිය තමයි හැම එකටම මුල් වෙන එක. කතංච භික්ඛවේ සම්මා දිට්ඨි පුබ්බංගමා හෝති. කොහොමද පින්වත් මහණෙනි සම්මා දිට්ඨි හැම එකටම මුල් වෙන්නේ කොහොමද? මිච්ඡා දිට්ඨින් මිච්ඡා දිට්ඨීති පජානාති සම්මා දිට්ඨින් සම්මා දිට්ඨීති පජානාති සාස්ස හෝති සම්මා දිට්ඨි. මෙය සම්මා දිට්ඨිය මේක මිත්‍යා දෘෂ්ටිය කියලා වෙන් කරන්නලා දැනගන්න පුළුවන් වෙන්නේ සම්මා දිට්ඨියෙන්. එහෙනම් පින්වතුනි මිත්‍යා දෘෂ්ටිය බැහැර කළා සම්මා දිට්ඨියට එන්න තියෙන්නත් ඕනේ මොකද්ද? සම්මා දිට්ඨිය. එහෙනම් මාර්ගය අමාර්ගය වෙන් වෙන්නේ සම්මා දිට්ඨිය තිබ්බේ නැත්තම්. එහෙනම් සම්මා දිට්ඨිය වඩන්නටත් මිත්‍යා දෘෂ්ටිය බැහැර කරන්නටත් ඕන වෙන්නේ සම්මා දිට්ඨිය. සම්මා දිට්ඨියයි මිත්‍යා දෘෂ්ටියයි ඒ ආකාරයෙන් දන්නා බව තමයි සම්මා දිට්ඨිය. මේක හොඳට තේරුම් ගන්න. ඒතර නිවන් දකින්න ඕන කෙනා මේ මොකටද ඉස්සෙල්ලාම මහන්සි වෙන්න ඕන කියලා හැඟීම එනවා මේක තේරුම් ගත්තොත්. ඇයි දැන් ගොඩාක් අයගේ හිතේ තියෙන්නේ සමාධියට මහන්සි වෙන්න ඕන කියලානේ. එහෙම නැත්නම් සතර සතිපට්ඨානයට මහන්සි වෙන්න ඕන කියලානේ. කවාරම සතිපට්ඨාන භාවනාවක් ඉගෙන ගන්නවා කරනවා. මොකද සමාධියක් හොයනවා. ඕක තියෙන්නේ භාවනාවක් ඉගෙන ගන්නවා සමාධියක් හොයනවා. ඔය වගේ හරියට අර මොකද්ද රස්සාවක් ගන්නවා සල්ලි හොයනවා. දවසින් දවස වැඩ කර කර පඩිය ගැන හිතන්න. ඉතින් ඒ වගේ අද කාලේ කෙනෙකුට හිතුනොත් නිවන් දකින්න ඕන කියලා එයා භාවනා ක්‍රමයක් ඉගෙන ගන්නවා සමාධියක් හොයනවා. එහෙම නෙවෙයි. මේ හැම දෙයකටම මුල් වෙන්නේ සම්මා දිට්ඨිය. සුගතිය යන්නත් මුල් වෙන්නේ සම්මා දිට්ඨිය. ඒ නිසා ඒක අපි තේරුම් ගන්න ඕන. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා දැන් සම්මා දිට්ඨියයි මිත්‍යා දෘෂ්ටියයි වෙන් කරන්නේ සම්මා දිට්ඨියෙන්නේ. බුදුරජාණන් වහන්සේ ඒකට අනුශාසනා කරනවා. ඒක විස්තර කරලා දෙනවා. කතමාච භික්ඛවේ මිච්ඡා දිට්ඨි. දැන් සම්මා දිට්ඨියෙන් මිත්‍යා දෘෂ්ටියයි සම්මා දිට්ඨිය වෙන් කරගන්න පුළුවන්. එහෙනම් ඒ සම්මා දිට්ඨියෙන් වෙන් කරගන්න මිත්‍යා දෘෂ්ටිය මොකද්ද? බුදුරජාණන් වහන්සේ දේශනා කළා නත්ති දින්නම් දීමෙහි විපාක නැත නත්ති ඉට්ඨං පුද පූජාවල් වල විපාක නැත නත්ති හුතං සේවා කිරීමේ විපාක නැත නත්ති සුකට දුක්ඛඨානං කම්මානං පලං විපාකෝ හොඳ නරකවල කර්ම විපාක නැත කියලා හිතනවා මිත්‍යා දෘෂ්ටිය. ඊට පස්සේ නාත්ති අයං ලෝකෝ මේ ලෝකයක් කියලා එකක් නැහැ. ඒ කියන්නේ සભ્યත්වෙන් ඒ වගේම මේ ලෝකෙට අපි මේ ලෝකේ අපි ජීවත් වෙනවා කියලා එකක් තියෙන්න බෑ මනුස්සගේ කල්පනාව. මේ ලෝකෙ ගැන අපි යම් තේරුමක් තියෙන්න බෑ. අපි මෙහෙම ලෝකෙක ජීවත් වෙනවා කියලා. ඊළඟට මේ මිනිස්යන්ගේ තියෙන ධාතු ස්වභාව, මේ මිනිස්යන්ගේ තියෙන වෙනස්කම්, තමන් ඉන්න තැන, තමන් ඉපදුන රට මේවා ගැන හැඟීමක් තියෙන්න බෑ. එහෙම නෑ. මෙයාට නත්ති අයං ලෝකෝ නත්ති පරෝ ලෝකෝ පරලෝකයක් ගැන හැඟීමක්වත් නැහැ. මැරිලා උපදිනවා කියලා විශ්වාස කරන්නේ නැහැ. නත්ති මාතා අම්මා කියන්නේ මේ ලෝකේ කෝටි 350කට අධික ස්ත්‍රීන් අතර
තමන්ගේ අම්මා කියන්නේ විශේෂ කෙනෙක් කියලා හැඟීමක් නැහැ. නත්ති පිතා කෝටි 350කට අධික පිරිමි අතර තමන්ගේ තාත්තා කියන්නේ විශේෂ කෙනෙක් කියලා හැඟීම නැහැ. ඊළඟට නත්ති සත්තා ඕපපාතිකා ඕපපාතික සත්වයෝ ඉන්නවා කියලා. නිරේ ඉපදිනවා, දිව්‍ය ලෝකෙ ඉපදිනවා. මෙයා පිළිගන්නේ මොන භූත ලෝකද? මොන යක්ෂ ලෝකද? ඕවා විකඩ මානසික රෝග කියලා අර භූත ප්‍රේත ලෝක ඕපපාතික උපදින ජීවිත විශ්වාස කරන්නේ නැහැ මෙයා. ඊට පස්සේ නත්ති ලෝකේ සමන බ්‍රහ්මනා සම්මග්ගතා සම්මා පටිපන්නා යේ ඉමංච ලෝකං පරංච ලෝකං සයං අභිඤ්ඤා සච්චිකත්වා පවේදෙන්ති इति. ශ්‍රමණ බ්‍රාහ්මනවරු ලෝකේ ඉන්නවා මනාව ප්‍රතිපදාවේ ගමන් කරලා මේ ලෝකියත් පරලෝකියත් හැම දෙයක්ම අවබෝධ කරලා අවබෝධයෙන් දහම් දේශනා කරන ශ්‍රමණ බ්‍රාහ්මණින් ඉන්නවා කියලා මෙයා විශ්වාස කරන්නේ. ඒ කියන්නේ බුදු කෙනෙක් ගැන විශ්වාස කරන්නේ. බුදුරජාණන් වහන්සේ ගැන විශ්වාසයක් නැහැ මෙයාට. මෙන්න මිත්‍යා දෘෂ්ටිය. අයම් භික්කවේ මිච්ඡා දිට්ඨි. ඒතකොට බලනකොට කී දෙනෙකුට තියෙනවද කියලා බලන්නකො මිත්‍යා දෘෂ්ටිය. දීමේ විපාක නැහැ. ඊළඟට හොඳ නරක වල විපාක නැහැ කියලා ඒක තමයිනේ. දැන් අපි කියමුකෝ කෙනෙක් ගමක වුණ කෙනෙක් මැරෙනවා. මැරිලා ටික කාලයක් යනකොට ඥාතියෙකුට ආරූඪ වෙනවා. නිතර ඇහෙනේවා ඔය. ගෙදරම ඉන්නවා. ඒතකොට නිතර ඇහෙනවා මිනිස්සු කතා කරන එකක්. ඔන්න ගෙදරම ඉන්නවා. ගොඩාක් අපි අහලා තියෙන විස්තරات එක්ක 100කට 75කට වැඩිය ප්‍රේත ලෝකවල ඉපදිච්ච අය ගෙදරමයි ඉන්නේ. ඊට පස්සේ මේවා විස්තර අහන සමහර අයගේ ඇඟට ආරූඪ වෙනවා. ආරූඪ වෙලා විකාර කරනවා. ඊට පස්සේ දැන් ඔය තව එක තැනක එක්කෙනෙක් මැරිලා ගිහිල්ලා ඒ ගමේම ගෑනු කෙනෙකුට ආරූඪ වෙලා අර ඒ ගමේ ගෑනු කිහිප දෙනෙක් හොර ගෑනු විදිහට තියාගෙන ඉඳලා නම් කියා කතා කරනවා. දැන් අරයා අර මේ හොර ගෑනුගේ නම් කියා කතා කරනවා අර ප්‍රේතය ඇවිල්ලා. ලැජ්ජාව බෑ. ඊට පස්සේ බඩ ගන්නවා, පුටු වශයෙන් රිංගනවා. මේ මැරිච්ච මිනිස්සෙක්නේ. ඊට පස්සේ එක එක විදිහට කට කෙල පෙරාගෙන ඊළඟට ඒ ප්‍රේත ලෝකවල එක එක ස්වභාව. ගමේ අනිත් මිනිසුන්ට වැඩිය හොන්දට මං ඉන්න ඕන. මේ මිනිසුන්ට වැඩිය අපි තමයි දියුණු වෙන්න ඕන කියලා. එහෙම මිනිස්සු අභිමාණයෙන් එහෙම නැගී හිටින්න පුළුවන්. නමුත් අර මිනිස්සු පහත් කරලා එතකොට එහෙම ඉන්නකොට තව මිනිස්සෙක්ගේ ගෙදරක් හදනවට කැමති නැහැ. තව මිනිස්සෙක් වාහනයක් ගන්නවට කැමති නැහැ. හරියට පෑරෙනවා. ඒ වගේ මිනිස්සු මැරිලා ඒ ගම් වලම උපදිනවා. උපදිනා මිනිස්සුන්ට දියුණු වෙන්න දෙන්නේ නැහැ. උඹලා කොහොමද දියුණු වෙන්නේ කියලා. මේවා ඔන්න මිනිසුන්ට අහන්න ලැබෙනවා. අහන්න ලැබෙනකොට අනේ එහෙමද කියලා ඌස් ගන්නවා මිසක්කා. අපිට මැරුණොත් අපි මොකක් වෙයිද කියලා Tamanට ගලප ගන්නෑ. අන්න මිත්‍යා දෘෂ්ටිය. ඒක ඇසීම් මාත්‍රයකින් ඉවරයි. දිගිනේ මම මැරුණාට පස්සේ කොහේ යයිද? මම දීලා තියෙනවද? මං හොඳ පින්පව් මං මොනවද කරලා තියෙන්නේ? මං පව් අතහැරලා තියෙනවද? මම මැරිලා මේ වගේ ගෙවල් වලට ඇවිල්ලා මිනිසුන්ගේ ඇඟවල් වලට ආරූඪ වෙලා මං ඔක්කොම කියනවනේ හැංගිලි නැහැ පෙරේතයා කියන ඔක්කොම. ලැජ්ජාවේ බෑ. හොර ගෙවල් වලට ගියේවා, හොර වැඩ කරපු ඒවා ඔක්කොම කියනවා. දැන් අපි දන්න එක පළාතක එහෙම මේ එක්කෙනෙක් මේ හොරකමක් කළා. ඊට පස්සේ හොරකමට තමන්ගේ ඥාතියෙක් අහුනේ මෙයා නිහඬව හිටියා. නමුත් අර කෙනා මැරිලා ගිහිලා ප්‍රේතෙක් වෙලා ඉපදිලා ඇවිල්ලා අර මිනිස්සු ඔක්කොම මැද කිව්වා අහවල් හොරකම කළේ මම කියලා. ඒ වගේ දැන් මේ බණ අහන මිනිස්සු නිකම් වචන මාත්‍රයකට විතරක් ඉඳලා පව්කම් කරගෙන හිටියොත් එහෙම ඉතින් මැරිලා කියනකොට දරුවන්ටත් ලැජ්ජයි.
ඇයි අල්ලපු ගෙවල් වල ගෑනුන්ගේ නම් කියලා කතා කරනවා. උඹ කවුද කියලා අහනකොට තාත්තාගේ නම කියන. ලැජ්ජයි. ඊට පස්සේ සමහර මිනිස්සු නටවලා ප්‍රේතයන් නටවලා දුම් ගගහ දුම්මල ගගහ බෙර ගගහ සෝනට ගිහිල්ලා බන්දලා දානවා. බෝතල් වලට දානවා. දෙහිගිරියට දානවා. මැරිච්ච එකෙක්වත් ආවොත් මේ තුන් ලෝකෙම මැරිච්ච කෙනෙක් ළඟට ආවට පස්සේ හොඳයි කියලා පිළිගන්න ජීවත් වෙලා ඉන්න මිනිස්සු නැහැ. ඔක්කොම බයෙන් ඉන්නේ. මැරුච්චට පස්සේ මැරුණ දවසේ මිනිහ ළඟ නිදා ගන්න නැහැ ගෙදර කෙනෙක්. මිනිස්සු බයයි. ඒ ගෙවල් රකින්න එන්න ඕන. ජීවත් වෙලා ඉඳින් මිනිස්සු ගෙවල් රකින්න එන්නේ නැහැ. මැරුණාට පස්සේ ගෙවල් රකින්න එනවා බයයි. ඉතින් Tamanට ගලපලා බලන්න ඕන. මම මැරුණාට පස්සෙත් මෙහෙමනේ කියලා. ලැජ්ජාව බෑ. ඒතර මෙයාට අන්න ඔය අදහස ආවොත් හොඳ විපාක තියෙනවා, හොඳ නරක විපාක තියෙනවා, පින්පව් කියලා එකක් තියෙනවා, പ്രേත ලෝකේ කියලා එකක් තියෙනවා. ඒ වගේ විශ්වාසයක් හිතට ආවොත් එහෙම අන්න ඒක යාගේ සම්මා දිට්ඨිය හරි උපකාරයි. ඒවා අහනකොට ඒවා තමයි හිතට ගන්න ඕන. ඒ പ്രേත ලෝකේ විස්තර, പ്രേත වත්තු, විමාන වත්තු, දිව්‍ය ලෝකවල විස්තර. මිනිසුන්ට මේ අර ශ්‍රද්ධාවේ තියෙන දුර්වලතාවය නිසා රහතන් වහන්සේලා പ്രേතයෝ ගැන, දිව්‍යෝ ගැන කිව්වට එච්චර යන්නේ නැහැ. අද එකෙක් මැරිලා යන්න ඕන බලන්න. මුළු ගමම කතා වෙනවා. අර විමානවත්තු പ്രേතවත්තු වල තියෙනවා പ്രേත ලෝකවල විස්තර. දැන් අපිටත් ඇවිල්ලා මිනිස්සු කතා කරනවා අහවල් ගමේ අහවල් එක්කෙනා പ്രേතෙක් කියලා අම්මේ කියලා පුදුම විශ්වාසයක්. එතකොට දැන් කවදාවත් අර පොතක බණ පොතක තිබිලා പ്രേතෙක් ගැන කිව්වට යන්නේ නැහැ. උවිත වැඩිය දැනෙනවා තමන් මැරිලා ගියාට පස්සේ. උවිත වැඩිය දැනෙනවා. දැන් අර බණ පොතට වැඩිය ගමේ කෙනෙක් ගියොත් දැනෙන්නේ. ඊට වැඩිය දැනෙනවා තමන්ට. හැබැයි එදාට මහ පෙරහැර ගිහිල්ලා ඉවරයි. එදාට කරන්න දෙන්න ප්‍රේතයෝ පින් කරගන්නවා කියලා එකක් නැහැ. ප්‍රේතයන්ට තියෙන්නේ කෑම බීම පිපාසය, ඇඟ දන එක, පිච්චෙන එක. සමහරවිට කුෂ්ඨ හැදිලා ඇඟ කහ කහ ඉන්නේ. සමහරවිට කටේ යට තල්ල නැහැ. ඒතර කොච්චර කෑම දැම්මත් යන්නේ නැහැ. ඇයි දිවක් නැහැ. අපිට කෑම ඇතුළට යන්න මේ දිවෙන් ඇතුළට තල්ලුවක් ඕන. යටි තල්ලෙන් තල්ලුවක් ඕන. ඒක නැහැ. අවුරුදු ගණන් ඉන්නවා මෙතනින් පැල්ලහැට මුකුත් දාගන්න බෑ. අතපය වකුටු වෙලා. නිසා පින්වතුනි පින්පව් කියලා එකක් තියෙනවා. විපාක තියෙනවා. අද කාලේ මිනිස්සු ගොඩාක් ලෙඩ වෙලා. ගොඩාක් ලෙඩ පිට මිනිස්සු ඉන්නේ කර්ම විපාක. කර්ම විපාක. තවත් කෙනෙකුට තඩි බාලා ඇඳට දැම්මොත් ජීවිත ගණනාවක් Tamanට ඇඳේ ලගින්න වෙනවා. තවත් කෙනෙකුට ඇඟිල්ල දික් කර කර උපහාස අපහාස කළොත් Tamanට නොකඩවා වරුසාවක් වගේ නිന്ദා අපහාස පැමිණේ. අපිට උනා කවුරු හරි බයිනවා නම් දොස් කියනවා නම් අපිම සංසාරේ අනිත් අයට දොස් කියපේවා. අපි කොමලට නම් මේ ලෝකෙට දොස් කියන්නද? තමන්ම කරපේවා. ඒ නිසා ඒතකොට මේක තියෙනවානේ සේවාවත් පිළිවෙත් කිරීමේ විපාක තියෙනවා කියලා. ඒතකොට ඔන්න පන්සලකට ගිහිල්ලා ආම්දුරු රුතින් බත් ගිලි ඉන්නවා මේ වතුපතු ගා ගන්න එපා. ඕන්නේ නැහැ යමල්ලා. කියලා මලුවවත් අතු ගන්නෑ. දංගේ සුද්ධ කරන්නේ. විහාරයේ අතුපතු ගාලා සුද්ධ කරන්නේ. ආම්දුරු කරගනි කියලා. ඒ තම මේක කළොත් ඒ පින මටනේ කියලා හිතන්නේ. මේ පින මටනේ කියලා හිතන්නේ. ඒ තියෙන්නේම මිත්‍යා දෘෂ්ටිය. ඒකට අපි ලකුණු දානවා. ඇයි හාමුදුරුවෝ ඉන්නේ වැඩකුත් නැහැ අතුපතු ගාගත්තොත් මොකද කියලා අපි ලකුණු ටිකක් දා ගන්නවා. ඊට පස්සේ හාමුදුරන්ගේ සද්ධාව ගැන කියනවා.
ඔච්චර සද්ධාවක් තියෙනවා නම් බෝමාළු අතු ගා ගන්න එපයි, විහාරය අතු ගන්න එපයි, බුදු කෙනෙක් ගැන සද්ධාාවක් එපයි කියලා හාමුදුරන්ගේ සද්ධාව බලනවා. තමන්ට තියෙන මිත්‍යා දෘෂ්ටිය. මොකද තමන්ට තියෙන මිත්‍යා දෘෂ්ටිය? මේක මම කළොත් මට පිනක් කියන අදහස නැහැ. දැක්කද වෙනස් වෙන හැටි? අනුන්ගේ සද්ධා හොයන්න ගිහලා වෙච්ච වැඩි දැක්කද දැන්? ඒ නිසා මේව හොඳට වෙන් කර ගන්න ඕන සම්මා දිට්ඨිය. මේව හොඳට හිතට තේරෙන ගතිය තමයි සම්මා දිට්ඨිය. හොඳට වෙන් කරන්න පුළුවන් මෙයාට. ඊට පස්සේ ගුරුවරයෙක් වුණත් හරියට ළමයිට උගන්වන්න ඕන. ඇයි Tamanට පඩියක් හම්බ වෙනවා. පොඩි ළමයිගේ මේ අනාගතේ දකින්න ළමයිගේ අනාගතේ සේවයක් කරන ළමයිගේ ඇස් පාදන්න ඕන කියලා පැය 8ක් හෝ 6ක් හෝ ඒ කියන්නේ යම් කාලයකට එයාට පඩියක් ගෙවනවා. ඒකට එයාට විශේෂ හේතුවක් නැතුව එක පීරියඩ් එකක්වත් කට් කරන්න බෑ. සම්මා දිට්ඨිය තියෙන කෙනාට කරන්න බෑ. අනිත් එක්කෙනා බලාගෙන ඉන්න මොකක් හරි පොඩි හේතුවක් මත විවේක ගන්න. එක්ක ෆෝන් එකක් ඔබන්න. මොකක් හරි ෂේප් එකක් දානවා. ඒ නිසා ගුරුවරයෙක් වුණත් ඒ විදිහට කල්පනා කරන්න ඕන. මම පඩියක් ගන්නවා, මම මේකෙන් හොඳට සේවය කරන්න ඕන. ඊළඟ ඕනම රැකියා ආයතනයක කෙනෙක් මම පඩියක් ගන්නවා, මම සේවය කරන්න ඕන. මම සේවය කරන ආයතනයට ද්‍රෝහි වෙන්න හොඳ නැහැ. මෙයා නිතර කල්පනා කරනවා සම්මා දිට්ඨිය තියෙනවා. සම්මා දිට්ඨිය නැති කෙනා සේවාවත් පිළිවෙත්වල විපාක තියෙනවා කියලා හිතන්නේ නැහැ. තමන් යම්කිසි ආයතනයක හොර වැඩක් කළොත් සංසාරේ යම් දවසක තමමනොත් යමක් පටන් ගත්තොත් තමන්ගේ සේවකයෝ තමන්ට හොරකම කරන එක වළක්වන්න බෑ. දැන් යම් ආයතනයක තමන් සේවය කරද්දී යමක් අපි එහින් හොරෙන් ගත්තොත් යම් දවසක සංසාරේ අපිත් යමක් පටන් ගත්තොත් අපෙන් අනිත් අය හොරකම් කරන එක වළක්වන්න බෑ. දෙපිටිකාටු අදහසින් ආයතනවල සේවය කළොත් යම් දවසක අපිත් ආයතනයක් පටන් ගත්තොත් එදාට දෙපිටිකාටු ගිහේ ගෝලයෝ වැඩ කරන අය මුණ ගැහෙනවා කියන එක වළක්වන්නත් බෑ. දහ දුක් විඳගෙන ඉවසාගෙන තමන්ට පැවරුණ දේ හරියට කරගෙන අපි හිටියොත් සංසාරේ කර්මයක් අනුව මේ ජීවිතේ විඳවන්න පුළුවන්. නමුත් ආය හසරේ තමන් යම් ව්‍යාපාරයක් පටන් ගත්තොත් තමන්ට දාසියෝ වගේ ඉන්න සිතිවිල්ලකින් දෝෂයක් හිතන්නේ නැති සේවකයෝ හම්බ වෙනවා. කර්ම විපාක. ඒ නිසා ඔයාලා තම තමන් බලන්න තම තමන් සේවය කරන ආයතනවල තමන් කටයුතු කරන්නේ කොහොමද කියලා. ඒ විදිහටම අනාගතේ තමන් ආයතනයක් පටන් ගත්තොත් සසරේ මේ කිවරයක් තියෙන සංසාරයක් නෙවෙයි. කවදා හරි ආයතන පටන් ගන්නවා. මේ සංසාර ගමන ජීවිත කියන ඒවා ඉවරයක් තියෙන ඒවා නෙවෙයි. එදාට තමන් බැට කනවා. තමන් කරපු දේෙම තමන්ගේ ආයතනයක් ගත්තොත් තමන්ගේ සේවකයා කියලා කියන්නේ තමන් සංසාරේ හිටපු විදිහක්. මේ විදිහට සේවකෙක් හම්බුනේ. මේක පුදුම එකක් මේ කර්ම විපාක පිළිබඳව තියෙන දැක්ම. ඉතින් ඒ නිසා ඒවා මේ ලෞකික සම්මාදිට්ඨිය කියන එක මේ සම්මාදිට්ඨි කාරණා සුළු දෙයක් නෙවෙයි. දැන් ඔන්න ඔය ගැන කිසිම හැඟීමක් බුදු කෙනෙක් පිළිගන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේ ගැන පිළිගන්නේ නැහැ. බුදුරජාණන් වහන්සේගේ ධර්මයට ගරු කරන්නේ මිත්‍යා දෘෂ්ටිය. මේකට කියනවා දසවස්තුක මිත්‍යා දෘෂ්ටිය කියලා. කතමාච භික්ඛවේ සම්මාදිට්ඨිය. දැන් මේක තමයි මිත්‍යා දෘෂ්ටිය කියලා දැනගත්තේ සම්මාදිට්ඨිය. ඊළඟට මේක තමයි සම්මාදිට්ඨිය කියලා දැනගන්නේ සම්මාදිට්ඨිය. මොකද්ද සම්මාදිට්ඨිය කියන්නේ? සම්මාදිට්ඨියෙන් පහම් භික්ඛවේ ද්වයං වදාමි. සම්මාදිට්ඨිය ආකාර දෙකක් තියෙනවා. අත්ති භික්ඛවේ සම්මාදිට්ඨි සාසවා පුඤ්ඤ භාග්‍යා උපදි වේපක්ඛා. එක සම්මාදිට්ඨියක් තියෙනවා ආශ්‍රව සහිතයි, පිනට බරයි, කෙලෙස් සහිතයි. එතකොට ඒ කියන්නේ කෙලෙස් සහිත කෙනෙක්ගේ පින් කරන්ට ආශ්‍රව සහිත කෙනෙක්ගේ ජීවිතේ පිනට අරන් යනවා. කෙලෙස් නැසලා නැහැ මෙයා. නිවනට පැමිණිලා නැහැ. ආර්ය අෂ්ටාංග මාර්ගයටත් මෙයා පැමිණිලා නැහැ.
නමුත් මෙයාගේ ජීවිතේ ගොඩාක් පිනෙන් පුරවනවා මේ සම්මාදිට්ඨියෙන්. එවැනි වූ සම්මාදිට්ඨියකුත් තියෙනවා. වෙනම් සෝවාන් වෙන්න කලින් සම්මාදිට්ඨියක් තියෙනවා. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේ දේශනා කළා අත්ති භික්කවේ සම්මාදිට්ඨි අරියා අනාසවා ලෝකුත්තරා මග්ගංගා. තව සම්මාදිට්ඨියක් තියෙනවා. ඒක ආර්යයි. ඊළඟට කෙලෙස් නසන ස්වභාවයෙන් යුක්තයි. ලෝකයෙන් එතර කරන ස්වභාවයෙන් යුක්තයි. මග්ගංගා. ඒක තමයි ආර්ය අෂ්ටාංගික මාර්ගයේ මූලිකම කරුණක් වෙන සම්මාදිට්ඨියකුත් තියෙනවා. ඔන්න එකක් තියෙනවා පිම්පිරෙන සම්මාදිට්ඨියක්. නිවනට ගෙනියන සම්මාදිට්ඨියක් වෙනම තියෙනවා. සම්මාදිට්ඨි දෙකයි. හැබැයි දෙකම සම්මාදිට්ඨි. කතමාච භික්ඛවේ සම්මාදිට්ඨි සාසවා පුඤ්ඤ භාග්‍යා උපදි වේපක්ඛා. ආශ්‍රව සහිත පිනට නැඹුරු පින් උපද්දවන මේ සම්මාදිට්ඨිය මොකද්ද? උපදි විපාක. ඒ කියන්නේ මේ ඉදිරියට ඒ කරපු දේ අනුව කර්ම විපාකේ සැකසෙනවා. අත්ති දින්න එයාගේ හිතේ අදහසක් තියෙනවා. දීමේ විපාක ඇත. අත්තිට්ඨං පුද පූජාවල් වන්දනා කළොත් පූජාවල් කළොත් වැන්දොත් පිදුවොත් ඒ වගේ විපාක තියෙනවා. මලක් පිදුවත් ඒකේ විපාකයක් තියෙනවා. හඳුන් කූරක දුමක් ඇල්ලුවත් ඒකේ විපාකයක් තියෙනවා. සාදු කිව්වත් අත් දෙක එකතු කළත් එහි විපාකයක් තියෙනවා. කියලා පුද පූජාවල් වල විපාක තියෙනවා කියලා පිළිගන්නවා. නැත්තම් ඒක පිළිගත්තේ නැත්තම් මිත්‍යා දෘෂ්ටිකුණොත් එයා කියන්නේ ඇයි චෛත්‍ය වලට වඳින්නේ? ඇයි චෛත්‍ය වලට පුදන්නේ? ඔවා gadol ගොඩවල්නේ. බෝධින් වහන්සේලා කියන්නේ ගස්නේ. ඇයි ගස් ගල් වලට තවම වඳින්නේ? මේ පුරාණ තවම මේ මිහිඳු මහරහතන් වහන්සේ වඩින්නක් කලින් තිබ්බ චාරිත්‍ර නේදෝවා කියලා. ඒතකොට තමයි යාගෙත් ඉතිහාස ඥානෙ මතුවෙලා එන්නේ. කියලා මේ ගරහනවා. වඳින පුදන එකට මේ සත්කා එයාගේ හිතේ නෑ. අම්මට වඳින එක තාත්තට වැන්දොත් ඒකේ විශේෂයක් තියෙනවා. දෙමව්පියන්ට වත් පිළිවෙත් කිරීමේ විශේෂයක් තියෙනවා. එයාට ඒවා හිතෙන්නේ නෑ. එතකොට ඒක තමයි මිත්‍යා දෘෂ්ටි. මෙයා ඒක හිතනවා. අත්ති ඊටං බුද්ධ පූජාවල් වන්දනමාන කිරීමේ විපාක තියෙනවා. අත්ති හුතං සේවා හරියට තමන්ගේ ආයතනයට තමන් කරන වැඩේ හරියට කළොත් ඒකේ විපාකයක් තියෙනවා. හරියට කළොත් විපාක තියෙනවා. ඊට පස්සේ ඒ නිසා යා තමන් ගන්න පඩියට එයා ණයකාරයෙක් වෙන්න කැමති නැහැ. ඔය පැරණි මිනිස්සු ඉන්නවා. ගන්න පඩියට ණයකාරයෙක් වෙන්න එපා කියනවා. ඒව ඇහිලා තියෙනවා අපිට. ඊට පස්සේ ඒ මිනිස්සු කතා වෙනවා නිකම් මේවා කරන්න එපා අපිට හරක් වෙලා හරි මේවට කඹරන්න වෙයි කියලා. ඉස්සර ඔය දැන් ඉතින් මිනිසුන්ට ඒවා තාක්ෂණින් කර්ම විපාක වහලා දානවානේ. වහලා දානවා කියන්නේ මුලා කඩ කර්ම විපාක තියෙනවා. ඒක රෙද්දකින් වහලා දානවා එකක් කරනවා. මේ තාක්ෂණින්. ඉස්සර හරියට හරක් දුක් විඳින හැටි උදේ ඉඳලා හවස් වෙනකල් කොළ මඩවන හැටි සී සාහන හැටි කෙවිටි පහරවල් කන හැටි මිනිස්සු ඇස් වලට දැක්කා. ඒ නිසා මිනිස්සු කැමති වුණේ නායකහරිය වෙන්න. හරක් වෙලා හරි කඹරන්න වෙයි කියලා හිතුණා. ඒ නිසා මිනිස්සු හොරකමට බය හිතුණා. වී මනිනකොට ඒ රැවුල් කපාගෙන ඔළුව වහගෙන ඒ කියන්නේ එක වී ගෙඩියක්වත් මනිනකොට වරදී කියලා. මනිනකොට දෙගොල්ලකට බෙදනවා නම් එක වී ගෙඩියක්වත් වී ඇටයක්වත් තමන්ගේ පැත්තට වැඩිපුර එයි කියලා. එච්චර බය වුණා. එච්චර බය වුණා. ඉතින් ඒ නිසා එහෙම තිබ්බ කර්ම විපාක ගැන මිනිස්සුන්ට එහෙම දැක්මක් තිබ්බා. ඒකෙන් ඉතින් ගොඩාක් අතීතයේ මුතුන් මිත්තෝනේ ගොඩාක් සුගති ලෝකවල ගියේ. ඊට පස්සේ මේවා ඔක්කොම වෙනස් වෙලා අපි කියමුකෝ යන්ත්‍ර සූත්‍ර වලින් හැම තැනකම වැඩ වෙන්න ගත්තට පස්සේ මිනිසුන්ට අර හිතේ තියෙන පීඩා ලෙඩ දුක් කරදර හැර අර බාහිරින් අර කර්ම විපාක ගැන හැඟීම හිතෙන් වැහිලා ගියා. මේ කාය ඒ කාලේ හොඳට ප්‍රකට වුණා. කාය වේදනා දෙන හැටි
දුක දෙන හැටි, සැරව පිරෙන හැටි. ඒව හොඳට ප්‍රකට වුණා. මේ ඇඟේ ඇත්ත ප්‍රකට වුණා. දැන් ඇඟේ ඇත්ත වහන දේවල්, ඇඟේ දාඩිය පිට වෙන එකට ඒසි තියෙනවා. ඒතර මේක දාඩිය පිට වෙන ඇඟක් කියන එක සිහි කරන්න බෑ. ඊට පස්සේ මේ කය දුර්වල වුණොත් ඇවිද ගන්න බෑ. නැගී හිටින්න බෑ කියලා කිව්වට දැන් මෙයා යන තැන් හොඳ වාහනවල යන්නේ. ඒතර මෙයාට ඇවිද ගන්න බෑ, අමාරුවෙන් යන්න ඕන කියන ඒවා දැනෙන්නේ නැතුව යනවා. ඊට පස්සේ දාඩියත් එක්ක ඇඟේ තියෙන ගන්ධසාරي ඒක එයාට ගාන නැහැ. සෙන්ට් පවුඩර් වලින් ඒක වහගෙන තියෙන්නේ. ඉස්සර එහෙම නෙමෙයි, මිනිස්සු කුඹුරු කොටලා දාඩිය පෙරාගෙන එනකොට ඇඟේ දාඩිය ගඳ දැනුණා. ඇඟ රිදුන් දෙනවා දැනුණා. වේදනානාශක නැහැ. ඒතකොට මිනිසුන්ට මේ දුක් විඳින කයෙන් නිදහස් වෙන උවමනාව තිබ්බා. ගඳ ගන්න ශරීරයෙන් නිදහස් වෙන උවමනාව තිබ්බා. ඊට පස්සේ ඉස්සර තිබ්බේ වල වැසිකිලි, එහෙම නැත්නම් ওই වගේ මිනිස්සු වැසිකිලි. ඒතකොට මේ වැසිකිලි කැසිකිලි යනකොට මල මුත්‍රාවල ගන්ධසාරේ හොඳට දැනුණා. එතකොට මේ එළියට වැටිච්ච මල මුත්‍රාවල ගඳ මෙහෙමනම් ඔක තියෙන්නේ බඩේනේ, මේක ඇතුලේ කොහොම ඇතිද කියලා මිනිසුන්ට කල්පනා වුණා. දැන් මේක කොමඩ් එකට දාලා ෆ්‍රෙස් කරපු ගමන් මොකද්ද තිබ්බේ කියලා හොයාගන්නත් නැහැ. ඒක ඇතුලේදීම මිනිස්සු සමහරවිට කෑම කන්නත් ඉඩ, පත්තරේ බලන්නත් ඉඩ. ඇයි දැනෙන්නේ? මො කාමරේම තමන් විද්දේ නැතත් වෙන වෙනම අයිටම්ස් තියලා තියෙනවා. විටින් විට සුවඳ, මේ බාත්රූම් එකේ සුවඳ පැතිරෙන්න. අද කාලෙකට විමුක්තියක් ගැන කතා කරනවා කියන එක තමයි ප්‍රාතිහාර්ය. නිවනක් ගැන කතා කරන එක තමයි ප්‍රාතිහාර්ය. එච්චරම මිනිස්යාගේ ජීවිතයේ යථාර්ථය වහලා තියෙනවා. ඉතින් මම මේක කියන්න ගියේ මේ කර්ම විපාක ගැන දැනුම. ඊළඟට අත්ති සුඛට දුක්ඛතානං කම්මානං පලං විපාක. හොඳ නරකවල විපාක තියෙනවා. මේ ලෝකයක් කියලා එකක් තියෙනවා, පරලෝකයක් කියලා එකක් තියෙනවා. ඒ වගේම අම්මා කියලා කෙනෙක් ඉන්නවා, තාත්තා කියලා කෙනෙක් ඉන්නවා, ඕපපාතික සත්වයෝ ඉන්නවා. මේ ලෝකේ සම්මා සම්බුදුරු පහළ වෙනවා. හැම දෙයක්ම අවබෝධ කරලා දේශනා කරන්න කියලා මේ කාරණා 10කින් යුතු ලෞකික සම්මාදිට්ඨියෙන් යුක්ත වෙනවා. ඇයි මේකට ලෞකික සම්මාදිට්ඨිය කිව්වේ? කෙලෙස් සහිත අයට මේක තියෙනවා. පින් උපද්දවනවා. ඉතින් මේක තමයි ඉස්සල්ලාම ඇති වෙන්නේ. නිවන් දකින්න මූලිකම තැන මෙතන. එතකොට දැන් කියවනේ තව මේ තියෙනවා කියලා මේ සම්මාදිට්ඨියක් ලෝකෝත්තර මාර්ගාංගයක් විදිහට නිවනටම අරන් යන සම්මාදිට්ඨිය මොකද්ද? කතමාච බික්කවේ සම්මාදිට්ඨිය අරියා අනාසවා ලෝකුත්තර මග්ගංගා. ආර්ය වූ ආශ්‍රව දුරු කරවන, ලෝකයෙන් එතර කරවන මාර්ගාංගයක් වන සම්මාදිට්ඨිය මොකද්ද? යාකෝ බික්කවේ අරිය චිත්තස්ස. යම් විදියකින් පින්වත් මේ යම් විදිහකින් අරිය චිත්තස්ස කියන්නේ ආර්ය සිතක. ආර්ය සිතක් කියන්නේ චතුරාර්ය සත්‍ය අවබෝධ කරපු කෙනෙක්ගේ හිතේ අනාසව චිත්තස්ර ආශ්‍රව දුරු කරපු කෙනෙක්ගේ හිතේ ආර්ය මග්ග සමන්ගිනෝ ආර්ය මාර්ගයෙන් යුක්ත කෙනෙක්ගේ ආර්ය මග්ගම් භාවයතෝ ආර්ය මාර්ගය පුරුදු කරන කෙනෙක්ගේ පඤ්ඤා යම්කිසි ප්‍රඥාවක් තියෙනවා නම් පඤ්ඤේන්ද්‍රියං ප්‍රඥා ඉන්ද්‍රියක් තියෙනවා නම් පඤ්ඤා බලං ප්‍රඥා බලයක් තියෙනවා නම් ධම්මවිචේ සම්බොජ්ජංගෝ ධම්මවිචේ සම්බොජ්ජංගයක් තියෙනවා. දහම් කරුණු විමසන. ඊළඟට සම්මා දිට්ඨි මග්ගංගං මාර්ගාංගයක් විදිහට සම්මා දිට්ඨිය කියලා යමක් තියෙනවාද? අයං උච්චති බික්කවේ සම්මා දිට්ඨි. ඕක තමයි සම්මා දිට්ඨිය නිවනටම අරන් යනවා. දැන් මේ වචන ටික හොඳට තේරෙනවා බෝධිපාක්ෂික ධර්ම ගැන අහපු කෙනෙකුට. ඒකේ ප්‍රඥා ඉන්ද්‍රිය කියන්නේ මොකද්ද? ප්‍රඥා බලය කියන්නේ මොකද්ද? ධම්මවිචේ සම්බොජ්ජංගය කියන්නේ මොකද්ද? සම්මා දිට්ඨිය කියන්නේ මොකද්ද කියලා මේ බෝධිපාක්ෂික ධර්ම වල විස්තර කළා.
ඒ නිසා ඉන්ද්‍රියක් විදිහට බලයක් විදිහට ප්‍රඥාව වැඩ කරනවා. දහම් කරුණු හොඳට නුවණින් විමසනවා. ධම්මවිචේ සම්බොජ්ජංගේ. ඊළඟට මාර්ගාංගයක් විදිහට තියෙන සම්මාදිට්ඨිය තමයි චතුරාර්ය සත්‍ය පිළිබඳව තියෙන අවබෝධ ඥානය. අන්න මේ ඔක්කොම අයිති මේ කියපු ඔක්කොම ටික අයිති ලෝකෙන් ඈතර කරවන නිවනටම තමන්ම පමුණුවන සම්මා දිට්ඨි කියන ගණයට තමයි අයිති. මේක ලෝකෝත්තර සම්මා දිට්ඨිය. එතකොට ලෞකික සම්මා දිට්ඨිය, ඒ කියන්නේ ලෝකෝත්තර සම්මා දිට්ඨිය එන්නේ චතුරාර්ය සත්‍ය අවබෝධ කරපු කෙනාගේ ප්‍රඥාව තමයි සම්මා දිට්ඨිය කියන්නේ. ලෞකික සම්මා දිට්ඨිය කියන්නේ පින්පව් විශ්වාස කරන එක. එහෙනම් ලෝකෝත්තර මාර්ගයකට යන්න ලෞකික සම්මා දිට්ඨිය ඕන. එහෙනම් පින්පව් විශ්වාසය, පුද පූජාවල් ගැන විශ්වාසය, අම්මා තාත්තා ගැන විශ්වාසය, මෙලෝ පරලොව අපාය දිව්‍ය ලෝකෙ ගැන විශ්වාසය කොච්චර ඕනේද? දැන් එහෙනම් പ്രേතවත් විමානවත් කතා තියෙන්නේ නිකමටද? සම්මා දිට්ඨියට උපකාරයි. ඊළඟට බුදුවරුන්ගේ ගුණ ගැන විස්තර කරන ඒවා නිකන්ද? සම්මා දිට්ඨියට උපකාරයි. ඒ හැම දෙයක්ම. ඒතකොට പ്രേත ලෝකේ කතාවක් කිව්වොත් මොකද මේ භූත කතා කියන්නේ කියලා අහනවා. ඒතකොට මේවා සම්මා දිට්ඨියට උපකාරයි, පින්පව් ගැන විශ්වාසය. එතකොට ඒක තමයි ලෞකික සම්මා දිට්ඨිය, මේ තමයි ලෝකෝත්තර සම්මා දිට්ඨිය. එතකොට අර තමයි මිත්‍යා දෘෂ්ටිය. එතකොට සම්මා දිට්ඨිය වශයෙන්, මිත්‍යා දෘෂ්ටි වශයෙන් ඔය කියපු ටික හිතෙන් වෙන් කරගන්න පුළුවන් කමට තමයි සම්මා දිට්ඨිය කියලා කියන්නේ. සම්මා දිට්ඨිය කොච්චර කැරකෙනවද කියලා බලන්න. ඉතින් බුදුරජාණන් වහන්සේ වදාලා සෝ මිච්ඡා දිට්ඨියා පහනාය වායමති සම්මා දිට්ඨිය උපසම්පදාය. මිත්‍යා දෘෂ්ටියයි සම්මා දිට්ඨියයි දැනගත්තට පස්සේ මිත්‍යා දෘෂ්ටිය බැහැර කරලා සම්මා දෘෂ්ටිය උපද්දවා ගන්න වෙහෙසෙනවා, මහන්සි වෙනවා. ස්වාස්ස හෝති සම්මා වායාමෝ. ඒකට තමයි සම්මා වායාම කියලා කියන්නේ. එහෙනම් හරියට සම්මා වායාම ඇති වෙන්න සම්මා දිට්ඨිය ඕන. අයි වෙන් කරගන්න එපයි. එක්කෙනෙක් යවන්න අනිත් එක්කෙනා ගෙන්න ගන්න. ඊට පස්සේ සෝ සතෝ මිච්ඡා දිට්ඨින් පජහති. හොඳට සිහියෙන් මිත්‍යා දෘෂ්ටිය දුරු කරනවා. සම්මා දිට්ඨිය සිහියෙන් මේ සම්මා දිට්ඨිය උපද්දවා ගන්නවා. සාස හොති සම්මා සති. අන්න ඒක සම්මා සතිය. සිහියෙන් මේක කරන එක. ඉතිස්සමේ තයෝ ධම්මා සම්මා දිට්ඨින් අනුපරිධාවಂತಿ. සම්මා දිට්ඨියට අනුව කාරණා තුනක් වැඩෙනවා. මොනවද? සම්මා දිට්ඨි, සම්මා වායාමෝ, සම්මා සති. සම්මා දිට්ඨිය පුරුදු කරන්න ගිහිල්ලා කාරණා තුනක් වැඩුණා. සම්මා දිට්ඨි, සම්මා වායාම, සම්මා සති. ඉතින් ඕන්න ඕකෙන් තමයි තේරුම් ගන්න කියන්නේ සම්මා දිට්ඨිය මේ හැම එකටම මුල් වෙලා තියෙන්නේ කියලා. ඔන්න ආයෙ කිටින් කියන්නම්. සම්මා සමාධිය කියන්නේ සම්මා දිට්ඨි, සම්මා සංකප්ප, සම්මා වාචා, සම්මා කම්මන්ත, සම්මා ජීව, සම්මා වායාම, සම්මා සති කියන හතෙන්ම එකඟ වෙන හිතට තමයි, සමාධියට තමයි සම්මා සමාධිය කියන්නේ. බුදුරජාන් වහන්සේ වදාළ හැම දෙයකටම මුල් වෙන්නේ සම්මා දිට්ඨිය. ඇයි එහෙම කියන්නේ? මිත්‍යා දෘෂ්ටියයි සම්මා දිට්ඨියයි වෙන් කරන්න පුළුවන් වෙන්නේ සම්මා දිට්ඨියෙන්. මිත්‍යා දෘෂ්ටි කියන්නේ දසවස්තුක මිත්‍යා දෘෂ්ටිය. සම්මා දිට්ඨිය කියන්නේ සම්මා දිට්ඨිය කොටස් දෙකක් තියෙනවා. ලෝකෝත්තර පුණ්‍ය විපාක සැකසෙන එකක් තියෙනවා. මේ ලෞකික සම්මා දිට්ඨිය මේ පුණ්‍ය විපාක හැදෙන. වගේ ලෝකෝත්තර නිවනටම මුල් වෙච්ච සම්මා දිට්ඨියකුත් තියෙනවා. ලෞකික සම්මා දිට්ඨිය තමයි දසවස්තුක සම්මා දිට්ඨිය. ඕක තමයි ඉස්සෙල්ලා ඇති වෙන්නේ. ලෝකෝත්තර සම්මා දිට්ඨිය කියලා කියන්නේ චතුරාර්ය සත්‍ය අවබෝධ කරපු කෙනාගේ තියෙන ප්‍රඥාව. එතකොට මේක හොඳට වෙන් කරගත්තට පස්සේ වෙන් කරගන්නේ සම්මා දිට්ඨියනේ. මිත්‍යා දෘෂ්ටිය බැහැර කරන්න සම්මා දිට්ඨිය උපද්දවා ගන්න මහන්සි වෙනවා. ඒකට කියනවා සම්මා වායාම. ඒක කරන්නේ සිහියෙන්. ඒකට කියනවා සම්මා සති. අන්න බලන්න සම්මා දිට්ඨිය පුරුදු කරන්න ගිහිල්ලා ඒක වෙන් කරගත්ත සම්මා දිට්ඨියත් සම්මා වායාමයත් සම්මා සතියත් කියන තුන එකට වැඩි වුණා. එකට වැඩෙන්න ගත්තා. එක මාර්ගාංගයක් දුරු කරනකොට මාර්ගාංගයක් පුරුදු කරනකොට තව මාර්ගාංග තුනක් වැඩෙනවා.
ඉතින් ඒ නිසා මේ විදිහට මහා චත්තාරීසක සූත්‍රයේ සම්මාදිට්ඨිය වැඩෙන ක්‍රම විස්තර කරනවා. දැන් හොඳට තේරුම් ගන්න මේ ක්‍රමය හොඳට තේරුම් අරන් පුරුදු කරගන්න උත්සාහ කරන්න. මජ්ක්‍ධිම නිකායේ තියෙන තුන්වෙනි පොත් වහන්සේගේ මහා චත්තාරීසක සූත්‍රය කියවන්න. ඒ නිසා අපි ඉදිරියටත් අපිට ධර්ම දේශනා අහන මොහොතක අපි තවත් සම්මාදිට්ඨිය ගැන කතා කරන්න අපි මේ කතා කරමු. ඉතින් ඒ නිසා දැනට මේ කරුණු ටික තේරුම් අරන් හොඳට ඉස්සෙල්ලා ලෞකික සම්මාදිට්ඨිය දියුණු කරගන්න. ඊට පස්සේ චතුරාර්ය සත්‍ය ගැන හොඳට අවබෝධ ඥානය ඇති කරගන්න, ප්‍රඥා සම්පatti දියුණු කරගන්න, ඔබට බුද්ධ ශාසනය පිහිට සලසා ගන්න පුළුවන්. ඒ නිසා ඔබ කාටත් ගෞතම බුද්ධ ශාසනයේ පිහිට පිළිසරණ ලැබේවා, සම්මාදිට්ඨිය දියුණු කරගන්න වාසනාව ලැබේවා කියලා අපි සිත ප්‍රාර්ථනා කරනවා. ඉතින් පින්වත්නි, අද දවසේ මේ උතුම් ධර්ම දේශනාව සඳහා ඇමරිකාවේ පදිංචි පින්වත් චතුරංග රණසිංහ පුතා සහ කාවින්දි රණසිංහ දියණිය විසින් තමයි දායකත්වයේ දරුවේ. 64 වෙනි වියටපත් වුණ ගංගොඩවිල ධම්මදීපාමීනින් වහන්සේට සිත ප්‍රාර්ථනා කරන්න. ඒ නිසා අද මේ ධර්මයේ දේශනා කරපු පින් බලය ධම්මදීපාමීනින් වහන්සේට අනුමෝදන් වේවා මේ පිනෙන් නිදුක් නිරෝගී දීර්ඝායුෂ සැලසේවා. සම්මා දිට්ඨි සම්පත්තිය දියුණු කර ගන්නටම මේ පින හේතු වාසනාම වේවා. ඒ වගේම සියලු දෙවියෝ මේ පින් අනුමෝදන් වී මේ සියලු දෙනාව ආරක්ෂා කරත්වා. ඒ වගේම මිය පරලෝකීය සියලු ඥාතීන්ට මේ පින් අනුමෝදන් වී පරලෝක සැපයටපත් වේවා. ඒ වගේම මේසා පැහැදිලි ලෙස නිර්වුල් ලෙස සම්මා දිට්ඨිය ගැන අපිට කියලා දුන්න, නිවන් මාර්ගය ගැන අපිට පහදලා දුන්න, මේ ශාසනයේ සදහම් දායාදී අපිට ලැබලා දුන්න අපගේ ගුරු දෙවිඳු නිදුක් වේවා, නිරෝගී වේවා, දීර්ඝායුෂම ලබත්වා. පින්වත් ලොකු ස්වාමීන් වහන්සේ ඇතුළු ගරුතර මහා සංඝරත්නයටත් ඒ වගේම සියලු අනගාരികා මෑණිවරුන්ටත් පැවිදි අපේක්ෂක දූ පුතුන්ටත් සම්මා දිට්ඨිය දියුණු කර ගැනීම පිණිසම මේ පින් හේතු වාසනා වේවා. ඒ වගේම මේ රැස් කර ගන්නට යෙදුනා වූ සියලුම පුණ්‍ය ධර්මයන් චතුරංග රණසිංහ පුතාටත්, වෛද්‍ය කාවින්දී රණසිංහ සොයුරියටත්, සෙනරත් රණසිංහ පියාණන්ටත්, අශෝක පෙරේරා මහත්මයාටත් මේ පින් අනුමෝදන් වී මේ භයානක කොරෝනා වසංගතෙන් ආරක්ෂා වීමටත් තුනුරුවන්ගේ රැකවරණය පින් බලෙන් ආරක්ෂාව සැලසේවා. ඒ වගේම මේ රටේ තියෙන ලෝකයේ තියෙන මේ වසංගතය, කොරෝනා වසංගතය දුරින්ම දුර වේවා. රෝගීන් ඉක්මනට සුවපත් වේවා කියලා පින්වතුන් සිත පතනවා. ඉතින් ඒ පින්වතුන්ටත් මේ සියලු පින් බලෙන් නිදුක් නිරෝගී සුව සැලසේවා. ධර්මයේ ශ්‍රවණය කරන ඔබ සියලු දෙනාට, මව් දෙමව්පිය ඥාති බන්ධු මිත්‍රාදීන්ටත් සියලු දෙනාට මේ පින් අනුමෝදන් වී සම්මා දිට්ඨිය දියුණු කර ගැනීම පිණිසම මේ පින් හේතු වාසනාම වේවා. තිරුවන් සරණයි. නමෝ බුද්ධාය.